තෙරුවන් සරණින් පින්වත් ඔබ හැම දෙනාටම සියලු යහපත උදා වේවා. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සුපින්වත් ඔබ හැම දෙනාටම. පින්වත්නි අපේ ටිකක් කල්පනා කරලා බැලුවොත් ගෙවී ගියපු 2019 වසර ගැන අපි බොහොම නිදහසේ කාලය ගත කළා. අපට කැමති මොහොතක කැමති තැනක යන්න, අපට කැමති කෙනෙක් එක්ක කතා බහ කරන්න, අපට නිදහසේ විහාරස්ථානයකට ගිහිල්ලා නිදහසේ වන්දනාමාන කරන්න, අපට නිදහසේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය වදින්න යන්න, අපට නිදහසේ නුවර දළදා වදින්න යන්න ඕනතරම් නිදහස තිබුණා. හැබැයි 2020 මුල් වකවානුවෙන් පස්සේ ඒ නිදහසට යම් යම් බාධා පැමිණුණා. යම් යම් සීමා පැමිණුණා. ඒ මේ වර්තමානයේ මහත් ව්‍යසනයක්ව පවතින මේ COVID-19 වසංගත තත්ත්වය නිසා අපේ ජීවිත ආරක්ෂා කරගන්න අපි හැමදෙනාම මේ සීමාවලට යටත් වෙලා අපේ නිදහස තරමක් සීමා කරගෙන මේ කාලෙ වෙද්දී ජීවිතය ගත කරන්නේ. මේ මොහොත වන විට අපි මේ කතා කරන මේ මොහොත වන විට ඔබේ සමීපතමෙක් සමහරක් වෙලාවට මේ වසංගතයට ගොදුරු වෙලා ජීවිතයට සමුදේල වෙන්න පුළුවන්. තවත් මොහොතක ඔබේ සමීපතමෙක් හෝ මාව අහගෙන ඉන්න ඔබ මේ වෙන විට COVID-19 ආසාදිතයෙක් වෙන්න පුළුවන්. මේ සියලු කාරණාවන් නිසා අපි හැමදෙනාම ඉමහත්සේ පීඩාවට පත් වෙලා ඉන්නේ. ගොඩක් තැවුනට පත් වෙලා ඉන්නේ. මේ පීඩාවට පත්වෙච්ච හිත, තැවුනට පත්වෙච්ච හිත සනහාලන්න පුළුවන් එකම දෙයක් ලෝකේ තියෙනවා නම් ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ පමණයි. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සුපින්වත් ඔබේ හිත සුව පිණිස සෝවිසි පෑ පුරාවටම sannivedanaya කරන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය අදත් සෙකුරාදා දවසේ උදෑසන මෙලෙසින් සූදානම් වන්නේ සුපසන් ජීවිතයේ වැඩසටහන සුපින්වත් ඔබ වෙනුවෙන් මෙලෙසින් sannivedanaya කරන්නට. සදහැවතුනි, අදත් සුපසන් ජීවිතයේ වැඩසටහන වෙනුවෙන් ඔබ අප හැමදෙනා වෙත මහත් වූ අනුකම්පාවෙන් අපගේ මැදිරියට වැඩම කොට වැඩ හිඳින බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට මෙරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාතනන්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද සුපසන් ජීවිතයේ වැඩසටහන මෙලෙසින් බෞද්ධ ආරෝප වාහිනිය ඔස්සේ ලංකාවාසී ලෝකවාසී පින්වත් ඔබ හැමදෙනා වෙත මේ ආකාරයෙන් sannivedanaya කරන්නට පුණ්‍යමන්ත වූ දායකත්වයේ කාසු කරනවා චීනයේ පදිංචි නදීරා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සුදේමත් පිරිස. පින්වතුනි, ඔබේ ජීවිතය ධර්මයෙන් සුපෝෂණය කරමින් ඔබේ ජීවිතය ධර්මයෙන් ආලෝකමත් කරන්නට නිරන්තරයෙන්ම කැපවන බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව යුගයේ කල්යාණ මිත්‍රයා ලෙසින් අදත් අපි සූදානම් සුපසන් ජීවිතයේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන චූල ගෝසිංහ සූත්‍රය මාතෘකා කරගෙන මේ සාකච්ඡාව අපේ ඉදිරියට සිදු කරන්නේ. පින්වතුනි, අපි එහෙමනම් වැඩසටහන ආරම්භ කිරීමට පෙර ආතුව උතුම් වූ තිසරණ සහිත පංචශීලයෙහි සමාදන් වෙලා වැඩසටහන ආරම්භ කරමු. අපි හැමදෙනාම දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. පළමුවෙන්ම උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි
බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම භන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 කච්චිපනවෝ අනුරුද්ධ සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පිය චක්කුහි සම්පස්සන්තා විහරතාති සාදු 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 තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන අපින්වත් චීනයේ පදිංචි නදීරා පෙරේරා මහත්මියන් ඇතුළු පින්වත් වූ පවුලේ හැම දෙනාටමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති අප පින්වත් කල්යාණවන්ත බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවන ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සදීප පුතුණුවන් ධර්ම ශ්‍රවණය කරන මේ සාකච්ඡාව ශ්‍රවණය කරන මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් ඒ ඔබ සියලු දෙනාම නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක් වේවා ලෞකික ජීවිත ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි සුව සොම්නස් ලබන්නටත් ඒ ඔස්සේම ලෝකෝත්තර මාර්ගය දියුණු කරගෙන ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් සුපසං ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාව යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා
සදීප පුතුණුවන් සඳහන් කළා වගේ මේ කාලය තුල අපි සිත නිවාගත යුතු කාලයක්. ගතින් ඔබට රිසි පරිදි හැසිරෙන්න අවස්ථාවක් නැති වුණත් ඔබේ සිත පරමාර්ථ ධර්මයට ලං කොටගෙන එනම් සියලු සංකත සංඛාර ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛන ධර්මයට යටත්ය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාකයක්ම ඒ හේතුන්ගේ විසිර යාමෙන්ම ඒ ඵල විපාකද නැතිව යන්නේය. ඔබද මමද පණ ඇති පණ නැති සියල්ලම සියලු දෙනාම මේ යථාර්ථයට යටත්ය. එනම් උදයව්වයට යටත්ය. හට අරගෙන බිඳී නැතිව යන්නේ යන අවබෝධය. අන්නේ පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සිත සුවපත් කරගෙන අපි ඒක ධර්මානුකූල වචනය හඳුන්වමු සමාධිය කියලා. ඇලීම ගැටීම මුලාවට හසු වෙන්න නොදී හැකිතා දුරට කුසලාරම්මණයන්හි ඔබට වැටහෙන විදියට යහපත් වූ සිතුවිලිම හැකිතා දුරට සිත සිහිය පිහිටුවාගෙන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය කායිකවත් මානසිකවත් ඇති කරගන්න පුළුවනි. මේ සුපසන් ජීවිතයේ සදහම් දෙසුමිනුත් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වන්නේ අන්න ඒ උපකාරක ධර්ම පෙළක්. පින්වත්නි, ඒ වෙනුවෙන් අද දවසේ අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා යමක වර්ගයට අයත් චූල ගෝසිංග සූත්‍ර දේශනාව. දැන් මේ දේශනාව බොහෝ වාර ගණනාවක් අප පින්වත් ස්වාමීන් වහන්සේලා දේශනා කොට තිබෙනවා, ඔබත් අහලා තිබෙනවා. මේ සුපසන් ජීවිතයේ සදහම් සාකච්ඡා වඩාත් අපි සකස් කොට පැහැදිලි කරන්නේ, අපි අරමුණු කරන්නේ පින්වත්නි, ඔබ ඇති කරගන්නා වූ දහම් දැනුම ඒ අවබෝධයට මෙලව ජීවිතය තුලින්ම සකස් කරගන්නේ කෙසේද කියන අදහසයි. දැන් සදීප පුතුණේ අපිට පැහැදිලි දැන් මේ නිරෝධායන නීති කියන පවතින අවස්ථාවේ අපේ රටත් ලෝකයේත් මේ කොරෝනා උදුර රෝගයකට දැඩි ලෙස මුහුණ පා තිබෙන අවස්ථාවක සමහර පිරිස් හැසිරෙන ආකාරය ඔබට තේරුම් ගන්න පුළුවනි. පෞල් පරිසරය තුළම ඔබ තේරුම් ගන්න. බොහෝ විටක පුතේ සමහර දෙමව්පියෝ දරුවන් අතර ඇතිවන ගැටලු, සමහර ස්වාමි භාර්යා අතර ඇතිවන ගැටලු, පෞල් පරිසරය තුළ ඇතිවන ගැටලු ගැන ඔබ නුවණින් හිතලා බලන්න. සියලු දෙනා මේ වගේ නෙමෙයි. නමුත් වැඩි පිරිසක් තුළ රටට ලෝකයට කෑ ගහලා කිව්වේ නැති වුණාට ඔබම හිතලා බලන්න. හැබැයි ඔබ නොදන්නවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පළවෙනි දේශනාවෙන් පටන් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. ඉතින් කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පංචකයම මේ ජීවිතයේ දුකක් කියපු එක. දුක කිව්වේ හඬා වැළපෙන්න කියන අදහස නෙමෙයි. මේ හටගත්ත හැම දෙයක්ම ඒ හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන යථාර්ථය දැක ගන්න කියන අදහස තමයි දුක්ඛ කියන වචනයෙන් විවරණය කළේ. ඉතින් ඒ ටික අපි කොයිතරම් දැනුමක් තියෙනවද? හැබැයි දැනුමක් තිබුණත් අපි කොහොමද දැන් මේ ස්වභාවයට මුහුණ පාන්නේ කියන එක නුවණින් දකින්න. මෙන්න මේ නිසයි සදීප පුතුණුවනේ මේ දැනුම පමණක් ගොඩ ගසාගෙන අපි දන්නව කියලා හරියට පුස්තකාලයක් වගේ තියාගෙන සිටියනට වඩා එසේ දැනුමක් අවශ්‍යයි. දැනුමක් අවශ්‍යයි. සුතා, දතා, වචසා පරිචිතා ආදී වශයෙන් මනාකොට ලෝභ දෝෂ මොහ සංසිඳන ආකාරයෙන් ශ්‍රවණය කළ ධාරණය කරගෙන ඒ ක්‍රියාවට නංවන්න ඕන. ඒ තමයි මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්‍යා කියවෙන නිතර මෙනෙහි කරමින් සම්මා ප්‍රඥාව ලං කරගන්නවා. දිට්ඨියා සුප්පටි විද්‍යා කියව මම මගේ කියන මේ දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය බැහැර කරගෙන සම්මා ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ දැන් අනුක්‍රමයෙන් ඇති කරගන්නා වූ දහන් දැනුම හැම සිතුවිල්ලකම චිත්ත චෛතසිකවලම ආරම්මණයන් කෙරෙන්ම ඒ පුරුදු පුහුණු කරන්නයි ඔබට අප මේ ආරාධනා කරන්නේ. හැබැයි අපි පැත්තකට වෙල සිටිනව පමණක් නෙමෙයි. ඒ අපි සියලු දෙනාමත් පුතේ ධර්ම මාර්ගයේ තුල බැසගෙන අනුගමනය කරමින් කල්යාණවන්තව අපි මේ මාර්ගයට බැසගෙන ගමන් කරමු කියන අදහස තමයි සියලු දෙනාටම පෙන්වා දෙන්නේ. පින්වත්නි, අපි ඉස්සෙල්ලා පෞල් පරිසරයෙන් ඇති කරගනිමු. ධර්මයේ පිළිබඳව සාකච්ඡාවක් ඇති කරගනිමු. දැන් පුතේ මේ චූලගෝසිංග සූත්‍ර දේශනාව පෞල් පරිසරයෙන් පවා කොහොමද අපි එය ඇති කරගන්නේ කියන හොඳ අදහසක් ලබා දෙනවා.
ඒකම අර මුලින් සඳහන් කළ මේ සූත්‍ර දේශනාව අහලා තිබුණත් කරුණු දැනගෙන හිටියට අපි ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන අදහසක් මෙතනින් ලබා ගන්න පුළුවන් කියන අදහස ගන්න පුළුවන්. පින්වත්නි අපි තමන්ගේ පවුල තුල ධර්මයේ දැක ගන්න බැරිව ඒ කොහොමද තවත් පිරිසක් සමග අපි මේක පුරුදු කරගෙන යන්නේ? ඒකේ තම අපහසුයිනේ. ඒ නිසා පළමු කොට දැන් විහාරයක නම් සද්දි විහාරික එකට වාසය කරන භික්ෂූන් වහන්සේලා අතර මේ ටික තියෙන්න ඕනේ. ගෘහස්ත ජීවිතයක නම් දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා ආදී වශයෙන් දැන් ස්වාමි භාර්යාවට ධර්මයේ සඳහන් කළේ දේවෝ දේවියා සද්දෙන් සංවසතිනේ කියලානේ. යහපත් ලෙස ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණ වඩාගෙන දෙදෙනාම සමානව ජීවිත පාත්තනකොට දිව්‍යාංගනාවක් වගේ. එතකොට ඒ දෙමව්පියෝ දරුවොත් ඒ වගේම තමයි දැනෙන්න ඕනේ. ධර්මයේ අන්න ඒ තුලින් අපි ඇති කරගන්න උත්සාහ ගන්න ඕනේ. දැන් අපි බලමු චූලගෝසිංග සූත්‍ර දේශනාව. එතකොට මේ චූලගෝසිංග නැත්තම් ගෝසිංග වනයේහි පුතේ ස්වාමින් වහන්සේලා 3 නමක් වාසය කරනවා. ඒ තමයි අනුරුද්ධ, ඒ වගේම නන්දිය, කිම්බිල කියන ස්වාමින් වහන්සේලා. මේ 3 නම බොහෝම හොඳින් සමගියෙන් වාසය කරනවා. දැන් මේ සමගිය කියන වචනේත් අපි තේරුම් ගන්නවා. ඒ කිව්වේ මේ ගහ බැන ගන්න නැතුව ලෝකෙට පේන්නේ නැතුව අපි ඉන්නවා කියන අදහසම නෙමෙයි. ඒක සමගියක් තමයි. හැබැයි අවබෝධයෙන්ම සිත තුලින්ම මෛත්‍රිය වඩාගෙන අපි ජීවිතේ පැවැත්වීම තමයි මෙතෙන්දි සමගිය කියන වචනයෙන් පැහැදිලි කරන්නේ. ඒක විහාරයක ස්වාමින් වහන්සේලා අතර වෙන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනය තුල බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස තුලම පවතින්න ඕනේ. දැන් ධර්මයේ තුල පෙන්වුම් කරනවා සුඛා සංගස්ස සාමග්ගී කියලා. සංඝයාගේ සමගිය සුවයක් කියලා. හැබැයි මේ සමගිය කියලා කියන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා දානෙට වඩිනවා නැත්නම් වෙනයන් කටයුතු සිද්ධ කරනවා සූත්‍ර සජ්ජායනා කරනවා කියන අදහසම නෙමෙයි. එයත් එක සමගියක්. හැබැයි ධර්ම විනය තුල අනුගමනය කිරීමෙන්ම නිවන අරමුණු කරගෙන පිළිවෙත් මාර්ගය තුල එකට වැඩ ඉන්න ඕන. අන්න ඒක තමයි සමගිය. හැබැයිම සමගිය. ගිහි ජීවිතයේ තුලත් ඒ වගේ. පොලිසියට යන්නේ නේ. රටේ ලෝකෙට කෑ ගහලා සම්ඩු දබර වෙන්නේ අල්ලපු ගෙදරටවත් ඇහෙන්න. හැබැයි ගෙදරේ ඉන්න ස්වාමියා බිරිඳ මූණ බලන්නේ නැත්තම් දෙමෝපියෝ එළියට හෙන්න කෑ ගහන්නේ. නමුත් ගේ ඇතුළ තුල දරුවන්ට කියනවනම් නුඹලා වගේ දරුවෝ මොකටද අපිට ලැබුණේ කියලා. මේක අපේ ඔබේ කතාව වෙන්න එපා පින්වත්නි. මේක ඔබේ කතාව වෙන්න එපා. නමුත් ඔබට මතක් කොට දෙන්න ඕන. අපේ කර්මයකටද මේ වගේ ලැබුණේ කියලා හිතුනොත්, ඇහුනොත් ඒක ඔබේ කතාව නොවේවා. එහෙම නොවෙන මේ වගේ දරුවෝ අපට ලැබීම සැනසෙල්ලක් අපේ පිනක් කියලා. තමන්ගේ ස්වාමියා බිරිඳ මේ වගේ කෙනෙක් රහත්ුනේ නැති වුණාට ගුණ සත්පුරුෂ දරුවන්ගේ අම්මා දරුවන්ගේ තාත්තා අප්පච්චි වගේ කෙනෙක් මුණ ගැහිම සැනසෙල්ලක් කියලා හිතන්න පුළුවන් අයත් නැතුව නෙමෙයි පුතේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපේ රටෙත් ඉන්නවා. නමුත් ඒ පිරිස අඩු වෙගෙන යනවා. මම මේ සඳහන් කරන පින්වත්නි සමගිය උතුම් කියලා දන්නව. සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කියලා දන්නව. නමුත් හැසිරීම සිද්ධ වෙනකොට වචනීය ක්‍රියාව සිතුවිලි සමගිය තියෙනවද? අන්න ඒ තමයි මේ දන්නව කියන දැනුම පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුයි කියන තැනක අපි පවත්වා ගන්න ඕනේ. දැන් ගෝසිංග වනේ මේ අනුරුද්ධ නන්දිය කිම්බිල ස්වාමින් වහන්සේලා 3 වාසය කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ හැන්දෑ යාමේ වඩිනවා. මේ ගෝසිංග වනයේට වඩිනකොට උයන් පල්ලා ආරක්ෂකයා මේ වනයේහි බුදුරජාණන් වහන්සේට වඩින්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සඳහන් කරන බොහෝම සමගියෙන් ඉන්න 3 දෙනෙක් මේ උයන් පල්ලා මේ සඳහන් කරන්නේ උද්‍යාන පාලකය නැත්තම් වනය ආරක්ෂා කරගෙන ඉන්න අය. මේ 3 නමක් වැඩ වාසය කරනවා ශ්‍රමණයන් වහන්සේලා 3 නම බොහෝම සමගියෙන් මේ 3 නම වැඩ වාසය කරන්නේ. ඒ නිසා තවත් කෙනෙක් ගියොත් උන්වහන්සේලාට කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා යන්න දෙන්න බෑ කියලා. අඳුනගත්තේ නෑ මේ කවුද කියලා. නමුත් මේ කතාව ඇහුණ අනුරුද්ධ ස්වාමින් වහන්සේට. අනුරුද්ධ ස්වාමින් වහන්සේ හඳුනගත්ත බුදුරජාණන් වහන්සේ වැඩලා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩලා උයන් පල්ලට කියනවා බුදුරජාණන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේට වඩින්නට ඉඩ ලබා දෙන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. බලන පුතේ දැන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සතර ඉරිදිපාද වඩපු උතුමෙක්නේ. මොනතරම් නිහතමානී ගුණයක් තිබුණද සියලු කෙලෙස් නැසපු උතුමේ. නැත්තම් කියන්න තිබුණ ඔය ඉන්නේ මගේ ගෝලයෝ මම මේ බුදු උතුම
මට මේ වගේ 이르දිපාද තිබෙනවා, මට මේ වගේ මහා බලයක් තිබෙනවා, නුඹ දන්නවද මම කවුද කියලා? එහෙම ඇහුවේ නෑනේ. තුන්ලොවක් සනසපු ත්‍රිලෝකනාත කාම රූප අරූප කියන ත්‍රිවිධ ලෝකයටම පිහිට වුණු තථාගත බුදුරජාණන් වහන්සේ මොනතරම් නිහතමානී සියලු කෙලෙස් නැති කළ මේ උතුමන්ගේ මහා කරුණා ගුණය ඔබට අපට වැටහෙනවද පින්වත්නි? හොඳයි, බුදුරජාණන් වහන්සේ දැන් වඩිනවා. ඉක්මනින්ම අසුන් පනවනවා මේ තුන්නම, ඊළඟට ආසනයක් පනවනවා, වතුර ගේනවා, ඒ කියන්නේ පා දෝවණය කරන්න මේ සියල්ල සකස් කරනවා. දැන් වැඩ හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා අනුරුද්ධ තුන්නමටම ආමන්ත්‍රණය කරන කොහොමද පිණ්ඩපාත දාණය ලැබෙනවද? පිණ්ඩපාත දාණය ලැබෙනවද? පිණ්ඩපාත දාණය නොලැබීමෙන් ක්ලාන්ත ස්වභාවයක්, අපහසු ස්වභාවයක් ඇති වුණේ නැද්ද? ඉවසීමෙන් ජීවිතය, ඒ කියන්නේ කායික ශක්තිය ඉවසගෙන මානසික ශක්තිය දියුණු කරගෙන ධර්මය දැකගෙන ජීවිතය පවත්වනවද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා, අහනවා. බලන්න කරුණාවන්ත උතුමෙකුගේ හරියට පිය කෙනෙක් දරුවන් කලකින් හමු වුණාම අහනවා වගේ නේද මේ ප්‍රශ්නය අහන්නේ. දැන් මේ අපි යම් පිරිස් ආමන්ත්‍රණය කරනකොට, පිරිසක් දෙස බලනකොට අපි කොහොමද ඒ අයට කතා කරන්නේ, ආමන්ත්‍රණය කරන්නේ කියන එක දැන් මෙතනින් අපිට පැහැදිලි. බුදුරජාණන් වහන්සේ සරණ යන බුද්ධං සරණං ගච්ඡාමි කියන උපාසක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසම අපි කොහොමද අපේ සිතුවිලි ඇති කරගන්නේ, ඒවා පවත්වාගන්නේ කොහොමද කියන එක අපි දැකගන්න, අපි පුරුදු කරන්න පුළුවන්. ඉස්සෙල්ලම ඒ අයගෙන් අහන්නේ ඔබ සුවපත්ත පහසුවෙන් ජීවිතය පවත්වනවාද කියලා අහනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත දාණය ලැබෙනවා, අපහසුයක් නැහැ. ජීවිතය ධර්මානුකූල ජීවිතයක් තුළ පහසුවෙන් පවත්වනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා කච්චිපන මේ අනුරුද්ධ සමග්ගා සම්මෝධමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කුවේ සම්පස්සන්තා විහෙරතාති. කොහොමද නුඹලා සමගියෙන් සම්මෝධමානා සතුටු සිතින් අවිවදමානා වාද විවාද නැතුව කීරෝදකී භූතා කිරී වතුරයි වගේ අඤ්ඤමඤ්ඤම් පිය චක්කුවේ සම්පස්සන්තා විහෙරතාති. ඕනෝන් කෙරේ ප්‍රියදෑසීම් බලමින් වාසය කරනවද කියලා ප්‍රශ්න කරනවා. දැන් පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ කරන ලද මේ ප්‍රශ්නය නුවණින් බලන්න. මේක සරල ලෙස හිතන්න එපා. ගැඹුරු දහම් අවබෝධය අවශ්‍යයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්ෂණ ධර්මයට යටත් කොට අත්හැරීම ආරම්මන සියලු රූපාදී ඇසට රූප කනට ශබ්ද ආදී වශයෙන් සියලු ආරම්මන. එහෙම නැත්නම් අටලොස් ධාතු ගැන සඳහන් කළොත් ඇසයි රූපයයි චක්කු විඥානයයි කනයි ශබ්දයයි සෝත විඥානයයි නාසයයි ආග්‍රහණයයි ගහන විඥානයයි දිව රසයයි જીවහා විඥානයයි කයයි ස්පර්ශයයි කාය විඥානයයි මනසයි සිතුවිලි මනෝ විඥානය. මේවා තමයි අටලොස් ධාතු. මේ සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්. දැන් මේ ලෝකෝත්තර කතාවන් සඳහන් කළේ පුතේ නිවන අරමුණු කරගෙන. දැන් ඒ අදහස පවත්තන ඇත්තෝ ගිහි හෝ පැවිදි හෝ වේවා ලෞකික වශයෙන් කොහොමද සුවපත් වූ ජීවිතය පවත්වන්නේ? දැන් මෙතන තමයි දැන් මේ ප්‍රශ්නෙත් එක්ක සකස් වෙන්නේ. ඒකනේ දැන් මේ භික්ෂූන් වහන්සේලාගෙන් පුතේ හිතනවද ඔබ බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ කියලා මේ ඇත්තෝ දැන් මේ ආර්ය මාර්ගයටපත් වෙලා සිටිනවා කියන එක නොදැන නෙමෙයි මේ අහන්නේ. නැත්තම් මේ අනුරුද්ධ නන්දිය කිම්බිල වගේ රහත් මේ ස්වාමින් වහන්සේලා ගහබන ගනීද, නපුරුකම් කරයිද, එහෙම සැකයක් ඇති කරගෙන නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ මතුකොට දක්වන්නේ පෙන්වම් කරන්නේ. එතකොට අපත් අර මුලින් සඳහන් කළා වගේ අටලොස් ධාතු සඳහන් කළා වගේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය කියන ගැඹුරු අවබෝධයත් එක්ක ලෞකික ජීවිතය සුවපත්ත ගත කරන ආකාරය අදහසක් තමයි මේ මතුකොට දැනෙන්නේ. සමග්ගා නුඹලා සමගියෙන්ද? දැන් සමගිය කියප එක මම මුලින් පැහැදිලි කරානේ. රටට ලෝකෙට පේන ගතින් ලංව ඉන්න කතාවම නෙමෙයිනේ. දැන් සමහර එහෙම නැත්තම් මේ කතාව අහලා ඔබේ හිත රිදෙන්න එපා පින්නත්. සමහර කෙනෙක් කියන්න පුළුවන්. ඔව් ඉතින් ඉන්නව නම් තමයි. හැබැයි හිටියට නොහිටියාට වඩා හොඳයි කියලා කිව්වොත් ඔබට හිතුනොත් ඔබට මොනවද හිතෙන්නේ? දැන් ඔබ ධර්මය නොදන්නව නෙමෙයි. හැබැයි ඔබට එහෙම ජීවිතයක් ගැන දැනුනොත් ඔබට මොනවද හිතෙන්නේ? මෙන්න මේ නිසා තමයි මේ දේවල් මතු කරලා
අපි මේ නිවන අරමුණු කරන පරමාර්ථ ධර්මය ප්‍රධාන වශයෙන් සිතේ පවත්වගෙන පදනම වශයෙන් සකස් කරගෙන සම්මුතිය තුළ ජීවිතය පැවැත්වීම ගැන මේ සාකච්ඡා කරන සමග්ගා සමගිය, සිතේ සමගිය, අවබෝධයෙන් සමගිය. ඉතින් අපි එතෙන්ට ගමු පින්වත්නි මෙන්න මේ අදහස. මමවත් හැබෑවට මට අයිති නැති නම් ඒ කිව්වේ ස්කන්ධ පංචකය. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කයට යටත් නම් එහෙනම් මමවත් මට අයිති නැති නම් තවත් කිසිවෙක් හෝ තවත් යමක් කොහොමද මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ. සම්මුතියට ප්‍රඥප්ති පනවගෙන පමණයි සීලේ පිහිටල මේ කටයුතු කරන්නේ. සියල්ල හට අරගෙන බිඳී නැතිව යනවා උද්‍යවයට යටත්. මේ අවබෝධය අවශ්‍යයි. මෙන්න මෙතන තමයි පුතේ මේ සමගිය කියන කයින් වගේම වචනයෙන් වගේම මනසිනුත් මේ සමගිය කියන හැබෑවටම ලෞකිකවත් ලෝකෝත්තරවත් නිවැරදි මාර්ගයක සමගියක් වන්නේ අන්න එතනයි. ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ අදහස් කරන්නේ වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ මෙහිමමයි කියලා මම සඳහන් කරන්නේ. නමුත් මේ දේශනා විග්‍රහ කරනකොට අපි හිත තුලින් සමාධිය වඩනකොට අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ මේ අදහසක් තමයි මේ කල්පනා කරන්නට ඇත්තේ කියන අදහස. මොකද ඒ කෙලෙස් සංසිඳවන්නනේ බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ සමගිය. ඒ සමගිය තමයි පින්වත්නි පවුල තුල තියෙන්න ඕනේ. විහාරයක තියෙන්න ඕනේ. ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ තුල තියෙන සමග්ගා සමගිය. සම්මෝධමාන සතුටු සිතින් අනිත් අයට පේන හිනාවෙල ඉන්නවා කියන එකම නෙමෙයි. ධර්මාබෝධයෙන් යුතුව සතුටු සිතින්. දැන් පුතේ අපි සාමාන්‍ය ගෘහස්ත ජීවිතවලත් කියනෝනේ. දැන් පෞල් පරිසරයක තුල කියන්නේ. ඔව්. දැන් මේ තරුණ කාලේ හොඳින් ඉන්න කාලේ දකින්නෝ වගේම කෙස් පැහිලා, හම රැලි වැටිලා, දත් වැටිලා, සැරයටියක් අවශ්‍ය උදව් කරගෙන ගමන් කරන කාලය තුල වුණත් අද හමු වුණා වගේම සතුටු සිතින්. ඒ අර කාමයක්, රාගයක්, ලෝභයක් ගැන නෙමෙයි මේ කියන්නේ. නුඹ වගේ කෙනෙක් ජීවිතේ මුණ ගැහිම සැනසෙල්ලක් කියන තැනක නුඹ වගේ කල්යාණවන්තේ. ඒ කල්යාණවන්තය සාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ සොහිරු සොහිරියන් වෙන්න පුළුවන්. gederin තොර යහළු හිත මිතුරෝ කල්යාණවන්තයෝ වගේම කල්යාණවන්තයෝ ආරම්භ වෙන්නේ gederin. නුඹ වගේ කෙනෙක් මුණ ගැහිම සැනසෙල්ලක් කියන තැන ශරීරයේ දි รา ගෙන ගියත් ඒ හිතට දැනෙනව නම් අර නකුල මාතා පිතා වගේ ඒ හිතවලට දැනෙනව නම් සිදුහත් යසෝදරා වගේ ඒ හිතවලට දැනෙනව නම් ඇයි අපිට බැරි? ඇයි ඔබට බැරි? පින්වත්නි හැබැයි දෙපාර්ශ්වයේම ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ පටන්ම මේ ධර්ම මාර්ගයට එකතු වෙලා අපි හිතන්න පටන් ගත්තොත් මේ ධර්ම මාර්ගයට එකතු වෙන්න පුළුවන්. දැන් මේ කොරෝනා උදුරත් එක්කත් පැහැදිලිනේ. අපි සෙත් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන නමුත් ඒ විපත්තියේ ප්‍රබලත්වය විපත්තියේ ඔබට පැහැදිලිනේ. මේ ලෞකික ලෝකේ පොරබදන දඟලන ඔය ඔක්කොම දේවල් මොහොතකින් සියල්ල අවසන්. ඔබට ඊටම පැහැදිලි පින්වත්නි. අනේ නිසා සතුටු සිත කියනක දැන් තේරුම් ගන්න. අවිවදමාන වාද විවාද නැතුව. ඒ කියන්නේ මමත්වයේ මුල් කරගෙන වාද විවාද නැතුව. තණ්හා මදමාන දිට්ටි මුල් කරගෙන සක්කාය දිට්ඨියෙන් අස්මිමාණයෙන් මම වෙමි මගේමයි. තණ්හා මදමාන දිට්ටි මුල් කරගෙන වාද විවාද නැති වෙන්නේ. නැත්නම් දැන් ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡා කරනකොට අපි ප්‍රශ්න කරනවා දැන් මේක මෙහෙම නේද වෙන්න ඕනේ. දැන් ඔබ ඔය ධර්ම කරුණ ඔය විදියට මතු කරාට ඔයට මේ වගේ එකතු කරන්න පුළුවන් නේද? ඔය අදහස නෙමෙයි. මෙන්න මේ විදියට දැක්කොත් තමයි ඔය කරුණ විසඳ ගන්න පුළුවන්. ඒක පුතේ තණ්හා මදමාන දිට්ටි මුල් කරගෙන කරන කතාවක් නෙමෙයි. තමන් අත්හරින්න සක්කාය දිට්ඨිය බැහැර කරන්න අස්මිමානිය මම වෙමි කියන තදින් ගත්ත හැඟීම ඉවත් කරගන්න කරන අදහස සාකච්ඡාවක් ඒක. ධර්මයේ පැහැදිලි කරන්නේ ඒකයි. එය අර තින්න විචිකිච්ඡා කියන අදහසෙන් විචිකිච්ඡා බැහැරව. එතකොට අස්සාසප්පත්තා ඕගාදප්පත්තා පටිගාදප්පත්තා අස්සාසප්පත්තා තින්න විචිකිච්ඡා විගත කතං කතා. තථාගත බුදුරජාණන් වහන්සේ නකුල මාතාවන් ගැන කියනවා. අවබෝධයෙන් සතුටු සිතින් ශාසනයට ධර්ම මාර්ග ප්‍රවේශ වෙලා අනුප්‍රවේශයක් අරගෙන එහිම සතුටු වෙමින් තින්න විචිකිච්ඡා විගත කතං කතා සැක බැහැර කරගෙන සැක සහිත කරුණු ගැටලු වලින් බැහැර වෙලා නිදහස් වෙලා අන්න ඒ ධර්ම සාකච්ඡාවක්. ලෝභ දෝෂ මෝහ බැහැර වෙන සාකච්ඡාවක්. එතකොට ලෝභ දෝෂ මෝහ තණ්හා මදමාන දිට්ටි මුල් කරගෙන සක්කාය දිට්ඨියත් ඇති කරගෙන යනවනම් තමයි ඔන්න වාද විවාදයක් වෙන්නේ සම්ඩුදබර වෙන්නේ. එතකොට අන්න ඒ තුලින් එහෙම නොවි අවිවදමාන තණ්හා එතකොට වාද විවාද නැතුව කීරෝධකී භූතයි කිරි වතුරයි වගේ. දැන් පුතේ දැන් මෙතන බැඳෙන්න එපා කියලානේ ධර්මයේ තුල කියන්නේ.
නමුත් මේ නිදසුනින් පෙන්눔 කළේ ධර්ම මාර්ගයේ තුල එක්ව ගමන් යන්න කියන එක. අත්තල් පටලාගෙන ගියත් හැබැයි අත්තරලා හිතින් යන්නේ. පැහැදිලිනේ පින්නත්නි? අතින් අල්ලගෙන යන්නේ උපකාරක වශයෙන්. හැබැයි හිතින් අත්තරලා. ඉතින් අපිට අතින් අල්ලන්න උදව් කරන්න උපකාර කරන දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් උපකාරයිනේ. හැම කෙනෙකුටම පිහිටක් තවත් කෙනෙකුගේ පිහිට අවශ්‍යයිනේ. හැබැයි හිත තුල අවබෝධයේ තිබෙන මේ අතින් අල්ලගෙන ඉන්න අත් දෙක පවා පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා සමව පවතිනකන් දැන් අපේ අත් දෙක නිරෝගී. දැන් හිතමු මගේ අත නිරෝගී අනිත් අයගේ අතට නිරෝගී නැහැ. ඒ නිසා මම මේ උදව් කරන්නේ අතින් අල්ලගෙන. දැන් මගේ අතේ පඨවි ආදී ධාතු හතර සමව පවතිනකන් මගේ අතට හයිය තියෙන ලෙඩක් දුකක් නැහැ රිදෙන්නේ නැහැ. අර අයගේ අත රිදෙන්නේ පඨවි ආදී ධාතුන් විසිරීලා තියෙන්නේ. ඒ නිසා තමයි වාතමාරුව ඇඟිලි නවන්න බෑ සොලවන්න බෑ රිදෙනවා කියන්නේ. එතන මම පිහිට වෙනවා. එතන අපි දෙපැත්තම හිතනවා මේ මගේ අතේ සමව පවතින පඨවි ආදී ධාතු හතර නිසා මම තරමක් නිරෝගී. ඒ අයගේ අතේ පඨවි ආදී ධාතු විසිරීලා තියෙන්නේ නිරෝගී නැහැ. අපි සියලු දෙනාම తాවකාලිකව මේ වගේ වෙලාවකට සමව පවතිනකන් නිරෝගී ඒව වෙනස් වෙනකොට රෝගී. දැන් මේ මම උදව් කරන අපි දෙපැත්තෙම මේ ටික දකින්න පුළුවන්. සමහරට මගේ අත රෝගී වෙලා නිරෝගී පවතින කෙනෙක් මට නැගිටින්න උදව් කරනවා. ඒකත් දෙපැත්තෙන් දකින්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ අවබෝධය ඇති කරගෙන කිරි වතුරයි වගේ කියන අදහසින් පෙන්눔 කළේ එයයි. නැතුව පුතේ දැන් සමහර අය දැන් ගෘහස්ත ජීවිතවල හිතන්නේ මෙයාට නම් මෙයා නැතුව බෑ. ඉදිකටුවේ නූල් පොටයි වගේ. එහෙම නැත්තම් මොකද්ද තව කියනවා හබලයි ඔරුවයි ඒ වගේ එහෙම කියලා විවිධ වචන කියනවා. දෙන්නට දෙන්න නැතුව බෑ. හැබැයි ඒත් පවතින්නේ මේ තණ්හාවෙන් නම් රාගයෙන් නම් ආසාවෙන් නම් ඒ කතා භයානකයි. ඒ කිව්වේ දෙන්නට දෙන්න නැතුව කියන ආසාවෙන් බැඳිල් නම් ඔය ඉන්නේ ධර්ම මාර්ගයේ තුල හිත නිදහස් කරගන්න බැරි වුණොත් ධර්ම මාර්ගයට අනුව සිහිපත් කළ මරණින් මතු කොතනක උපදින්න පුළුවන් අවස්ථාවද තියෙන්නේ? പ്രേත විශේෂ. හතර අපාය විශේෂයෙන්ම പ്രേත විශේෂ දුගතියක උපදින්න පුළුවන්. ඒ නිසා මේ කීරෝධකී භූතා කියන ධර්මයෙන් විසඳ ගන්න ඕනේ. අතින් අල්ලගෙන හිටියත් ළඟින් හිටියත් කිරී වතුරයි කියලා කිව්වේ මිශ්‍ර කරාම හඳුන ගන්න අමාරුයි කියන එකනේ වෙන් කරගන්න. හැබැයි ඒකේ පැවැත්ම තුළ පෙන්눔 කළේ ධර්මයේ තුලින් පෙන්눔 කළේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. ඒ බව දැනගෙන සම්මුතිය තුල ලංව කටයුතු කළා. හැබැයි පරමාර්ථ වශයෙන් ඒ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මය අවබෝධ කරගෙන තිබෙන්න ඕනේ. දැන් සම්මුතිය තුල පුතේ එක්වනේ කටයුතු කරන්න වෙන්නේ. දැන් මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරනවා. දැන් විහාරයක වුණා ස්වාමින් වහන්සේලා ඕනොන්ට උපකාර කරගන්න ඕන. ගෙදරකත් එහෙමනේ. ඕනොන්ට උපකාර කරගන්න හැම දෙනාගේ සමගියෙන්නේ මේ ලෞකික ලෝකය පවතින්නේ. අන්න එය දිනු කරන්න තමයි මේ කිරි වතුරයි වගේ කියලා පෙන්눔 කළේ. හැබැයි පරමාර්ථ වශයෙන් මේ තිලක්කන ධර්මය අවබෝධයේ පාත්තගෙන තමයි වෙන්න ඕනේ. නැත්තම් ඔබ මොකද්ද කියන්නේ අනිත් දවසේ පුතේ? වින් වෙලා යනකොට මට කොච්චර උපකාර කළාද? මට මොකද උනේ? මගේ ළඟින්මයි හිටියේ. ඇයි මාව දාලා ගියේ? එයා නැතුව දැන් ජීවත් වෙන්නත් බෑ. මේ දෙමව්පියෝ දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මගේ ගේ දොර මේව මගේම වස්තුව මම හොයාගෙනම තිබිච්ච දේවල් මේක මගේම කියලා මං ආරක්ෂා කරගෙන හිටියේ. මට මොකද උනේ? දැන් මෙතන කීරෝධිකී භූතා කියන අදහස නෙමෙයිනේ. කිරි වතුරේ වගේ ලෞකික ලෝකයේ තුල අර උපකාරත්වයට පාත්තා ගත්තට පරමාර්ථ වශයෙන් තිලක්කන ධර්මයේ මතුවී පවතිනවා. ඊළඟට පිය චක්කුයි සම්පස්සන්තා විහරාම ප්‍රියදෑසින් බලමින් වාසය කරනවද? ඒ තමයි ප්‍රශ්න කළේ. ප්‍රියදෑසින් බලමින් වාසය කරනවද? ප්‍රියදෑසින් බලනවා කියලා තැනත් විස්තර කරගන්න ඕනේ පුතේ. ප්‍රියදෑසින් ඒක විරාගී අරමුණකට ගන්න ඕනේ. වීත දෝෂ වීත මෝහ අරමුණකට ගන්න ඕනේ. ප්‍රියදෑස කියන එක රාගයෙන් බලන එකව නෙමෙයි. ආසාවෙන්ම ඇලීමෙන් බැඳීමක් නෙමෙයි. අපි සරල වචනයක් ගමු. ගුණබර අම්මා කෙනෙක් දරුවෝ දෙස බලනවා වගේ. ගුණබර අප්පච්චි කෙනෙක් දරුවෙක් දෙස බලනවා වගේ. කරුණාවන්ත හදවතක් ඇති අයෙක් අන් අයකට දුකක් අන් අය දුකකට කරදරයකට වැටුණු වෙලාවේ බලනෝ පිහිට වෙනවා වගේ බලන්න පුළුවන් නම් ප්‍රියදෑසින්. අපි කියන්නේ පුතේ ඔය ඇස් දෙක පින් පාටයි. ඔය ඇස් දෙකෙන් බැලුවත් හිත නිමෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ඒ ඇස්වල රාගයක් දේශයක් නැහැනේ. අන්න ඒ වගේ ප්‍රියදෑසින් බලනවා කියන තැනක සිත පාත්ත ගන්නවා. ධර්මයට නතු වුණාම ඒ බලන ඇස් වලින් හිතේ තියෙන දේනේ ඇස් වලින් පේන්නේ පුතේ. හිතේ තියෙන දේ තමයි ඇස් වලින් මතු කොට දක්වන්නේ. එතකොට ප්‍රියදෑසින් බලනවා කිව්වේ හිත නිවෙන්න ඕනේ.
රාගයෙන් ඇවිලිච්ච අයෙකුට පවා කරුණාවෙන් මෛත්‍රියෙන් බලනකොට නිවෙන ස්වභාවයක් තියෙනවා. දේශයට තරහවට ඊර්ෂ්‍යාවට පත්වෙච්ච කෙනෙකුට පවා කරුණාවෙන් මෛත්‍රියෙන් බලන කෙනෙක්, කතා කරන කෙනෙක්, හැසිරෙන කෙනෙක් නිසා නිවීමක් ඇති වෙන්න ඕනේ. බලන්න පුතේ, දැන් අපිට සාමාන්‍ය වචනයෙන් මේ සමගිය, සතුටු සිත, වාද විවාද නැතුව කිරි වතුර වගේ ඕනෝන් කෙරේ හොඳට බලාගෙන ජීවත් වෙනවද කියන එක සාමාන්‍යයෙන් ඇහෙන්නේ. හැබැයි ඒ තුල මොනතරම් ගැඹුරු දහම් කොටසක් එකතු කරගන්න පුළුවන්ද කියන එක ඔබම හිතලා බලන්න. දැන් පුතේ, මා නිරන්තරයෙන් මේ පිරිසට ආරාධනා කරන්නේ අපි දැන් මේ දන්නවා කියලා හැබැයි අවසාන මොහොතක විසඳ ගන්න බැරි තැනක එනකන් ධර්මය ගැන හොයන්න නැතු ඉන්න එපා. අපි දැන් මේව දන්නවා කියලා. එහෙම නැත්නම් අපි බොහොම සතුටින් ඉන්නේ, අපිට ප්‍රශ්නයක් නැහැ. අනේ මට නරකයි කියන වචනයක් අහන්න ලැබුණේ නැහැ කියලා නිස්සද්දව ඉඳලා තද අරමුණක ගැටිච්ච වෙලාවේ මම හිතුවේ නෑ මෙයා මට මේ වගේ දෙයක් කරයි කියලා. මම කොච්චරනම් ජීවිතයත් මෙයාට කැප කරලා මෙයා ගැන විශ්වාසය තියලා හිටියේ. ඔය ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, දෙමව්පියෝ දරුවෝ වෙන්න පුළුවන්. නමුත් මට කරපු දේ දැන් මට හිත හදාගන්න බෑ. මට ඔක්කොම දේවල් එපා වුණා. බලන්න මේ තැනට එනකොට. හැබැයි මෙච්චර කල් හිතන් හිටියේ සමගියෙන් සතුටු සිතින් හොඳින් ඉන්නවයි කියලා. හැබැයි අරමුණකට මුහුණ දෙනකොට එයාට දැන් හිත හදාගන්නකේ ධර්මයෙන් සංසිඳව ගන්න බැරි වුණොත් මොනතරම් දැනුමක් තිබුණත් දැන් මොකද්ද වුනේ කියන එක තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ නිසයි මේ වචන පෙළ බොහොම ගැඹුරින් දකින්න ඕනේ. පුතේ, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා එය තමයි තග්ගමයන් බන්තේ සමග්ගා සම්මෝදමානා අවදමානා කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කුවේ සම්පස්සන්තා විහරාම. භාග්‍යවතුන් වහන්සේ අපි ධර්මානුකූල අදහසකින්ම සමගියෙන් සතුටු සිතින් වාද විවාද නැතුව ඒ වගේම කිරි වතුරයි වගේ ඕනෝන් කෙරේ ප්‍රියදෑසින් බලමින් ජීවිතය පවත්වනවා, වාසය කරනවා කියලා සඳහන් කළා. මම දැන් පුතාගෙනුත් අහන්න කැමතියි. පෞල් පරිසරයක වුණත් මේ වගේ අදහසෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? දැන් ඔබ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම දැන් මේ දායකත්ව උසුරන අපේ නදීර පෙරේරා මහත්මියන් වාසය කරන චීනය. ඔබ කොතනක වාසය කරා? විදේශ රටක වාසය කළා. ලංකාවේ ඔබ පෞල් පරිසරයේ පටන් ලෝකේ ඕනම තැනක ඔබ වාසය කරත් මේ සාකච්ඡා ශ්‍රවණය කරන අපි විග්‍රහ කරගත්ත වගේ මේ ඔබ භාග්‍යවතුන් වහන්සේ අසන ලද ප්‍රශ්නයට අනුරුද්ධ ස්වාමින් වහන්සේ අපි මේ වචනේ ගමු පින්වත්නි, හදවතින් කියන්නේ අවංකවම විඥාණයටත් ගැඹුරෙන් ගත්තොත් අන්න එතනින් අවංකවම මේ උත්තරේ දුන්නේ කියන එක ගන්න පුළුවන්. ඔබට 100% බැරි වුණාට අඩු ගානේ 60ක් 70ක්වත් දැන් මේ කතාව අහගෙන ඉඳලා එක්කෙනෙක් නෙමෙයි, ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ සොහිරුරියන් කල්යාණවන්තයන්ගේ පටන් සියලු දෙනාම මේ මතු පිටින් අහුණු වචනයට වඩා ගැඹුරින් අපිට පුළුවන් ද මේකට උත්තරයක් දෙන්න. තග්ග මයම් බන්තේ සමග්ගා සම්මෝදමානා කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ එහෙමයි අපි මේ විදියට ජීවත් වෙනවා කියන කතාව උත්තරයක් දෙන්න පුළුවන්ද? පුළුවයි නම් ලෞකික ලෝකෝත්තර දෙපැත්තම සම්පූර්ණ කරගන්න පිරිසක් හැටියට ඔබව දකින්න. ඊළඟට පුතේ, දැන් බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද ඔබ එතකොට ඔය සමගියෙන් සතුටු සිතින් ආදී වශයෙන් වාසය කරනවා කියලා කියන්නේ කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. එතකොට සඳහන් කරනවා සෝකෝ අහම් බන්තේ සකංචිත්තං නික්කිපිත්තා ඉමේ සංඤේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තාමි නානාබිකෝ නෝ බන්තේ කාය. දැන් පුතේ මෙතන හොඳ කතාවක් කියනවා. කොහොමද මේ සමගියෙන් සතුටු සිතින් වාසය කරන්නේ කියලා වචනවල අදහස අපි මතු කරගත්තනේ. දැන් ඒ අදහස ක්‍රියාවෙන් පෙන්වුම් කරනවා කොහොමද මේ සමගියෙන් සතුටු සිතින් ආදී වශයෙන් වාසය කරන්නේ කියලා ඇහුවම බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කළාම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ දැන් අපි තුන්නම මේ එක නමක් ඉදිරියේත් නැත්තම් නැති වෙලාවෙදී හමුවෙත් නොහමුවෙත් කියන තමන් ඉදිරියේත් ඒ නැති තැනත් මෙත්තා සහගත කාය කර්මයෙන්, මෙත්තා සහගත වචී කර්මයෙන්, මෙත්තා සහගත මනෝ කර්මයෙන් යුක්තව වාසය කරන්නේ. දැන් පුතේ සමහර අය කියනෝනේ මූණට හොඳ කියනෝ නැති තැන දොස් කියනවා කියලා කියනෝනේ. මූණට නම් හරියට වර්ණනා කරනෝ නැති තැන අඩුපාඩුවක්මයි කියන්නේ. නැත්තම් මූණට නම් කරදරයක් නැතුව ඉන්නවා. හැබැයි නැති තැන කවදාවත් හොඳක් කියන්නේත් නැහැ. වෙන කෙනෙක් නරකක් කිව්වත් නැති දෙයක් ගැන කිව්වත් ඒක හදන්නෙත් නැහැ. ඕන දෙයක් වුණා දෙන් කියලා අහගෙන ඉන්නවා කියලා කියනවා. දැන් විවිධාකාර දේවල් විග්‍රහයට ගන්න පුළුවන්. නමුත් මෙහි කියන උන්වහන්සේලා සමගිය සතුටුසිත මාදිවාද නැතුව කිරී වතුරයි
වගේ ඕනෝන් කෙරෙන් ප්‍රියදාසයෙන් බලමින් වාසය කරපු කෙනෙක් දැන් අපි අර වචන විග්‍රහ කරගත්ත දැන් උන්වහන්සේ ක්‍රියාවෙන් කියනවා කොහොමද ඉදිරියෙත් නැති තැනත් මෛත්‍රී සහගතව කයින් වචනයෙන් මනසින් අපි වාසය කරනවා තුන්නමටම මොනතරම් සතුටක්ද සැනසෙල්ලක්ද ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා කියනවා අර මම සඳහන් කළාගේ සකං චිත්තං නික්කිපිත්වා ඉමස්සායේව ඉමේ සංඤේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තාමි මගේ සිත පැත්තකින් තියලා මේ ආයුස්මතුන්ගේ සිත මට තියෙනවා නම් හොඳයි කියලා දැනෙනවා කියලා. ඒ කියන්නේ දැන් පුතේ වේ සමහර අය කියන්නේ ඒ අය ධර්මානුකූල අදහසකින්ද දන්නේ නැහැ. නමුත් සමහර අය මෙහෙම කියනවා. මට හිතෙනවා මම ඔබ වුණා නම් කියලා. ඔය හිතන විදිහට හිතන්න පුළුවනි නම් ඔබ වගේ හිතක් මටත් තිබුණනම් කොයිතරම් හොඳද කියලා හිතෙනවා කියලා කියන්නේ අපිට තේරුම් ගන්න ඒ අදහස. දැන් මේ සඳහන් කරනවා මට හිතෙනවා. කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නන්දිය කිඹිල තුන්නම කියා ගන්නවා. මට හිතෙනවා මගේ හිත පැත්තකින් තියලා නුඹේ හිතත් එක්ක වාසය කරන්න. මට තිබුණා නම් හොඳයි කියලා. තුන්නමටම කියනවා. දැන් පවුලකත් මේ විදිහට ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ සොහිරියන් දැන් ආයතනයක වෙන්න පුළුවන්. ඔබ ආශ්‍රය කරන යහළු හිත මිතුරොත් වෙන්න පුළුවන්. ඇත්තටම මට හිතෙනවා නුඹ මොනතරම් හොඳ කෙනෙක්ද කියලා. නුඹ වගේ කෙනෙක් මට වෙන්න තිබුණා නම් නුඹ වගේ කෙනෙක්මයි මම වෙන්න ඕනේ. ওই විදියට හිතන, ওই විදියට කියන, ওই විදියට කතා කරන කෙනෙක්. හැබෑවටම මගේ හිත පැත්තකින් තියලා නුඹේ හිත මට තියෙන්නම් හොඳයි කියලා හිතෙනවා. දැන් මේ විදියට හිතන්න පුළුවනි නම් මොනද සතිපූතේ හිතෙන්නේ? හිතලා බලන්න මොනතරම් සැනසෙල්ලක්ද කියලා. එතකොට මහා ධනයක් නැති වුණත් ජීවත් වෙන්න ආහාර ඇඳුම් පැළඳුම් බේත් හේත් ඉන්න හිටින තැනක් නිවාස අවශ්‍යයි. නමුත් විශාල මහ මන්දිර විශාල වශයෙන් ඒව නැති වුණාට හැබැයි මේ වගේ gederීම ඇහෙනවනම් මට හිතෙනවා නුඹේ හිත මට තිබුණා හොඳයි කියලා. නුඹ වගේ කෙනෙක් වගේ ජීවත් වෙන්න මටත් තියෙනම් කොයිතරම් හොඳද කියලා හිතෙනවනම් ඒ පෞල් පරිසරය තුල පමණක් නේ දැන් මේ කතා කරන්නේ ස්වාමින්වහන්සේලාගේ ජීවිත ගැනනේ. ඒ විහාරයක වුණත් භික්ෂු ශාසනය තුල වුණත් මොනතරම් සැනසෙල්ලක්ද කියලා පින්වත්නි මේ තුල හිතලා බලන්න. එතකොට දැන් අර සැකය, බය, අවිශ්වාසය මේ දේවල් නැති වෙලා යනවනේ. පුතේ දැන් බොහෝ කෙනෙක් සමහර විටක සැකෙන්නේ ජීවත් වෙන්නේ. එහෙමයි. එලිපිටත් එහෙමයි. කඩේකට ගියත් මාව රවට්ටයිද? මට රවට්ටලා මේ බඩු ටික විකුණයිද? මාව වංචා කරයිද? දැන් බඩුවක් දුන්නත් හරියට මේක කිරලා තියෙනවද? මේකේ ප්‍රමාණය තියෙනවද? මාව වංචා කරයිද? එක දවසට එක ගණන් කියලා අපේ මුදල් ටික ගන්න හදනවද? දැන් එහෙම නැත්තම් අර කල් ඉක්ුත් වෙච්ච දේවල් දින වෙනස් කරලා අපිට විකුණන්න හදනවද? බලන්න මේ සැකය. ළඟින් ඉන්න එක්කෙනා වුණොත් මගේ අතේ පයේ නැත්තම් බෑග් එකේ තියෙන දේ සාක්කුවේ තියෙන දේ උදුර ගනීද? එහෙම නැත්තම් මට කරදරයක් කරයිද? දැන් දෙමව්පියෝ දරුවෝ එළියට ගියාට පස්සේ ඒ දරුවන්ට කරදරයක් වෙයිද? කරදරයක් කරයිද? හැම තැනකම සැකෙන්නේ ඉන්නේ. හිතලා බලන්න. ඊළඟට මේ සැකය ඇවිල්ලා පුතේ පෞල් පරිසරය තුලත් අවසානයේ කියනෝනේ මේ කතා පින්නත්නේ ඔබේ කතා නොවෙන්න ධර්මානුකූල විග්‍රහයකින්ම ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒ තමයි ස්වාමියා බිරිඳ අතර වුණත් ඔය සැකේ આવොත් මොකද වෙන්නේ? දෙමව්පියෝ දරුවෝ අතර සැකේ මොකද වෙන්නේ? මම ඉතින් ලෝකෙට කිව්වේ නැතුණාට මෙයා ගැන නම් මට නම් විශ්වාසයක් නෑ දැන්. හරි සැකෙන් ඉන්නේ, බියෙන් ඉන්නේ. මොනවා කරයිද මොන විපතක් කරයිද කියලා. ඒවා බරපතල දේවල් නොවුනත් සමහරට පවුලෙම කෙනෙක් ගැන යහළු හිතුරු මිතුරොත් එක්ක කියන දේවල්, දොස් කියන දේවල්, පහත් කරලා කතා කරන දේවල්. දැන් මේ බොහෝ දේවල් හිතලා බලන්න පුතේ. දැන් එතකොට ඇයි එහෙම වුනේ? දැන් අර රටට ලෝකෙට පේන සමගියෙන් සමාදානයෙන් ඉන්නවා කියලා කිව්වට හැබැයි ධර්මානුකූල ජීවිතයක මේගොල්ලෝ පිරිහිලා ඉන්නේ. මොකද හිත තුලින් ගත වෙන හැම මොහොතක්ම පිච්චෙනවා වගේ ඉන්නේ. ඇඳලා පැලඳලා අර ජීවත් වෙනවා කිව්වට ඉතින් ලෝකෝත්තර වශයෙන් හිතා ගන්න පුළුවන්. මේවා කෙලෙස් කන්දක් වගේ හැම ආරම්මණයක්ම චිත්තක්ෂණ වශයෙන් මේවා අර රූප කලාපවල චිත්තක්ෂණ 17ක් සඳහන් කළා පුතේ මුල ඉඳලා පටන් ගත්තොත් ලෝභ දෝෂ මොහ වශයෙන් භවාංග වලට ගිහිල්ලා වැටෙන අකුසල පක්ෂේ. එතකොට මේවා පෞල් පරිසරය තුල පවා මේවා සකස් වෙලා එක වහලක් යට ඉන්නකොට ඉතින් නිරන්තරයෙන්ම සැකෙන් බලන අය, අමනාපයෙන් බලන අය නැති තැන මොනෝ කියයිද දන්නේ නැහැ. මන් නැති තැන මගේ ඥාතීන් එක්ක යහළු හිත මිතුරුත් එක්ක මොනෝ කියයිද දන්නේ නැහැ. මේ ආදී වශයෙන් එතකොට කතා කරනකොට දුරකථනයෙන් කතා කරනකොට හරි සැකෙන් ගිහිලා අහගෙන ඉන්නවනම් මේ වගේ පරිසර ගැටලු ඇති වෙනවනේ. එතකොට තරහවෙන් අමනාපයෙන් මේ ඉන්නේ. මොනතරම් කෙලෙස් කන්දක්ද?
එතකොට දුගතියටම යන්න වෙන්නේ. නමුත් මේ තුන්නම සඳහන් කළ දේ ඉදිරියෙත් නැති තැනත් මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සමග ජීවිතේ අපි පවත්වනවා. මට හිතෙනවා මගේ හිත පැත්තකින් තියලා මේ පැත්තකින් තබල මේ ආයුෂ්මතුන්ගේ හිත සමග වාසය කරන්න තියෙනවා නම් හොඳයි කියලා. දැන් මේ කතාව අහගෙන ඉන්න ඔබ දැන් ඇලෙන්න බැඳෙන්න නෙමෙයි. පරමාර්ථ ධර්ම වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. එහෙම දකින ගමනේ මෙය නේද අපි මේ ලෞකිකව පාත්තන මේ වචනේ සඳහන් කළොත් ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන් කෙනෙක් කෙටි කාලින ජීවිතයේ තුල ජීවිතය පාත්තන්න ඕන ඒක නේද? එතකොට අපි හමු වෙන කෙනෙක් ගැන අපි සැකයක් නැත්තම් අපිට පවුලේ අය වුණත් වෙන පිට යහළුවෙක් වුණත් මේ මිනිස්සුෝනේ හුස්ම ටික නතර වුණොත් ඔක්කොම ඉවරයිනේ. අපි සරලව සඳහන් කළොත් ඕනම මොහොතක හිතෙන් නෙමේ අතට අල්ලගත්ත දේවල් පවා මම මගේ කිව්ව ඔක්කොම දාලා යන්න වෙනවනම් ඇයි අපි කෙනෙකුට වංචා කරන්නේ නපුරුකම් කරන්නේ කියන අන්න එවැනි තැනකට නොදී මෛත්‍රිය සිතකය වචනය කියන තුන්දරින්ම සකස් කරගන්න පුළුවනි නම් එතකොට ඕනෝන්ට දැනෙනවා නම් මටත් වඩා නුඹ හිත හොඳයි කියලා. එතකොට එක්කෙනෙක් කියනවා අනිත් එක්කෙනාට මගේ හිතට වඩා නුඹේ හිත හොඳයි කියලා. ඒ අය කියනවා නෑ නෑ. මගේ නුඹේ හිතට වඩා මගේ හිතට වඩා නුඹේ හිත හොඳයි. නෑ නෑ නෑ. මට හිතනවා මගේ හිතට වඩා නුඹේ හිත හොඳයි. දෙපැත්තටම මෙහෙම කියනකොට දෙන්නම හොඳයි. කවුරුත් හොඳයි. එතකොට ධර්මානුකූලවත් ඒ අය මොනතරම් සැකයකින් තොරව ජීවිතය පාත්වනවද කියලා ඊටාම පැහැදිලි. තුන්නම මේ විදිහට බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. පුතේ දැන් මෙහෙම සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා හොඳයි ඊළඟට තව සඳහන් කළා දැන් අර තුන්නම මේ සමගියෙන් අර විදිහට සඳහන් කළා වගේ මේ තව සඳහන් කළා මේ වගේ ආයුෂ්මතුන් වහන්සේ නමක් මට මුණ ගැහිම ලාභවත මට ඒක ලාභයක්. ලාභවත මේ සුලද්ධං වත මේ යෝහං ඒක රූපේ සබ්‍රහ්මචාරී සද්දින් විහරාම මේ වගේ ජීවිතයක් පවත්තන කෙනෙක් එක්ක සබ්‍රහ්මචාරික එකට වාසය කරනවා. වාසය කරන ලැබීම මට මොනතරම් ලාභයක්. සුලද්ධං මේවත මේක මට බොහෝම ලැබීම. ලාභයක් මේ වගේ වාසය කරන ලැබීම. ඉදිරියෙත් නැති තැනතර මෛත්‍රී සහගතව වාසය කරනවා. මගේ හිත පැත්තකින් තියලා මේ හිතත් එක්ක වාසය කරන කැමැති මේ හමුවීම මේ ලැබීම ලොකුම ලාභයක් ලොකුම ලැබීමක් කියලා කියනවා. දැන් ඔය කතාව බොහෝ කෙනෙකුට තියෙනවද පුතේ අද? සමහරු සමහරට කියන්න පුළුවන් ලැබීම නෙමෙයි නුඹ වගේ කෙනෙක් මොකටද මට මුණ ගැහුනේ කියලා. එහෙමයි. වෙන කරගන්න දෙයක් නැති නිසා දැන් ජීවත් වෙනවා. මොකටද නුඹ වගේ මේ වගේ කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහුනේ කියලා. ඉතින් සියල්ල කර්මයට පවරන්න එපා. නමුත් ඉතින් සමහරු කර්මයට පවරනවා. මේක නම් මගේ මහ කර්මයක්ද කොහෙද? ඇයි මට මේ වගේ මොකද්ද? පෙර ආත්මයක කරපු පවක් කියලා බොහෝ පෙර කරන ලද කර්මයක්ද පාපයක්ද දන්නේත් නෑ. මට මේ විපාක දුන්නේ පටිසන් දුන්නේ එහෙමනේ කියන්නේ. මට මේ පටිසන් දීලා තියෙනවා පෙර කරන ලද විපාකයක්ද දන්නේ නෑ කියලා කියන්න පටන් ගන්නවා. අන්න එහෙම ඔබ කියනවනම් කවුරු හරි කිව්වනම් ඒ කතාව දැන් අයින් කරගෙන සියලු සංස්කාර අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියනවනම් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියනවා. දැන් බෞද්ධ කෙනෙක් නොවන කෙනෙක් අහගෙන හිටියත් මේ මිනිස් හිත ගැන කියන්නේ සත්පුරුෂ මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම ගැන හිතගෙන හදවත ගැන මේ කතා කරන්නේ. ඔබ දැකලා ජීවිතයේ අර්ථාර්ථය දැකලා එහෙමනම් එහෙම නොවෙන්න ලාභවත මේ හමුවීම මොනතරම් ලාභයක්ද මොනතරම් ලැබීමක්ද මට සැනසෙල්ලක් මෛත්‍රී සහගත හිතෙන් කයෙන් වචනයෙන් පාත්වනවා ඉදිරියේත් නැති තැනත් මගේ හිත තියලා මේ හිත සමග වාසය කරන තිබෙනවා නම් මට මොනතරම් සැනසෙල්ලක්ද කියලා සඳහන් කළ අදහස හැබෑවටම සුවපත් භාවයක් ජීවිතය ගැන දකින්න. දැන් මෙහෙම සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා පුතේ දැන් ඒකට මනාව වූ පිළිතුරක් ලැබුණනේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නන්දිය කිඹිල ස්වාමීන් වහන්සේගෙන් ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා සාදු සාදු අනුරුද්ධා කච්චිපනවෝ අනුරුද්ධා අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහෙරතාති අනුරුද්ධ හොඳයි. එහෙමනම් ඔබ දැන් අප්‍රමාදීව කෙලස් තවන වීරෙන් ඒ වගේම පහිතත්තා අපමත්තා ආතාපිනෝ පහිතත්තා අප්‍රමාදීව කෙලස් තවන වීරෙන් නිවන් මඟට යොමු කරන ලද සිහිය පවත්වාගෙන ජීවත් වෙනවාද කියලා අහනවා. දැන් බලන්න ලෝකෝත්තර මාර්ගයට එකතු වෙන තැන. දැන් බොහෝ අය ඉන්නෝනේ පුතේ. ඒගොල්ලෝ කියන්න වරදක් නැහැ හැබැයිවට සමාජය අනුව හොඳයි.
ජීවිතය කාටවත් කරදරයක් නැතුව රැකියාවක් හෝ ව්‍යාපාර හෝ කරගෙන ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ සතුටින් ඉන්නවා. හොඳට ඇඳලා පැළඳලා අවශ්‍ය කෙනෙකුට උදව් උපකාර කරලා ගේ දොර හදාගෙන ජීවිතය පවත්වනවා. දැන් විහාරයකට උනත් පූජ්‍ය ස්ථානයකට උනත් ඒ ඇත්තන්ට කිව්වොත් එහෙම නැත්නම් ඒ ඇත්තන්ට හිතලා හෝ ආදාර උපකාර කරනවා. හැබැයි මේ ඇත්තන්ට මේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබෙනවාද කියන තැනක ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකට පිළිතුර තමයි අපි මේ දැන් මේ ධර්මානුකූලව අපි දැක ගන්න ඕනේ. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර කතාව අහන්නේ. එහෙමනම් හොඳයි සාදු සාදු අනුරුද්ධා කච්චපනවෝ අනුරුද්ධා අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහෙරතාති අප්‍රමාදීව කෙලස්තවන වීරයෙන් නිවන් මගට අරමුණු කරගත්ත නිවන් මගට සිහිය පවත්වාගත්ත අරමුණෙන් වාසය කරනවද කියලා ප්‍රශ්න කරනවා. අන්න එහෙමනම් දැන් ඔබ මේ දහම් කතාව අහගෙන ඉන්නකොට අපි දැන් සතුටෙන් සමගියෙන් ශාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ අතර පවා හොඳින් ජීවත් වෙනවා. දැන් මේ දහම් කතාව අහගෙන හිටියොත් ගෙදරක පුතේ මේ දවස්වල වැඩි පිරිසක් ගෙවල් වල ඉන්නේ. විහාර වලට එන්න බෑනේ. ගෙදරක වාල්නකොට ශාමියාට බිරිඳට මේ කතාව වුණොත් ඔබ මූණ බලලා සතුටු වෙලා ඔබෙන්ම S2 හරි වචනෙන් අහන්න පුළුවන්. ඉඳ හිටලා දුකක් කරදරයක් වචනයක් එහා මෙහා හුවමාරු වන දෙයක් තිබුණත් හැබැයි අපි සතුටින් මේ ධර්මයට ගැළපෙන විදිහට සමගියෙන් කාරුණිකව මෛත්‍රියෙන් යුක්තව දැන් අම්මා නැති වෙලාවේ තාත්තා දරුවෝ ඉදිරියේ දොස් කියන්නෙත් නැහැ. නැත්නම් තාත්තා නැති වෙලාවේ දරුවොත් එක්ක එකතු වෙලා අම්මට දොස් කියන්නේ නැතුව අම්මා තාත්තා ඉදිරියේ වුණත් නැති තැන වුණත් ස්වාමි භාර්යාව දෙමව්පියෝ දරුවෝ වුණත් මෛත්‍රී සහගතව අපේ ජීවිතය පාත්වනවා සතුටින් ජීවිතය පාත්වනවා. වාද විවාද කරගන්න යම් දේවල් සාකච්ඡා කරනවා. නමුත් තරහ මරහ ඇති කරගන්නේ එහෙම නේද කියලා කතාවක් සමහර විටක හිතන්න පුළුවන් ඇති කරගන්න පුළුවන්. හොඳයි ඔබ එහෙම සැනසෙන්න ඒ කතාව ඇති කරගත්තොත් ඒක සැනසෙන ගමනේ ධර්මානුකූලයක විසඳ ගන්න ඕන. අපි විග්‍රහ කළා හැම වචනයක්ම සමග්ගා කියන සමගිය කියන වචනේ පටන් ඒක විග්‍රහ කරගෙන ඊළඟට ඔබට දැන් මෙන්න මේ ප්‍රශ්නය බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කළා වගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කළා වගේම ඔබට හෙන්න ඕනේ අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහෙරතාති අප්‍රමාදීව කුසල් මගට අප්‍රමාදීව ලෝභ දෝෂ මෝහ බැහැරවන තැනට හිත යොමු කරගෙන අප්‍රමාදය කුසල් මගට යොමු වීම අප්‍රමාදය කිව්වේ. සම්මුතියට සීලේ පිහිටලා මම මගේ කියලා පැවැත්තුවත් පරමාර්ථ වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ වහා නැසෙන සුළුයි. සියලු සංකතයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය කියන තැනකින් අරමුණු සීලේ පිහිටලා පවත්වා ගත්තත් අසර රූප කණ්ඨ ශබ්ද වශයෙන් පරමාර්ථ වශයෙන් ලෝභ දෝෂ මොහ සකස් නොවන ලෝභ දෝෂ මොහ සංසිඳන තැනට සිත සීය පුරුදු කරනවද අන්න ඒක අප්‍රමාදය. ඒ තමයි කුසල් මග. ඒ වගේම ආතාපිනෝ කෙලස් දැන් ඇසෙන් රූපයක් කනෙන් ශබ්දයක් නාසයෙන් ආග්‍රහණ සකස් වෙනකොට අවිජ්ජා දෝමනස සකස් වෙනවා නම් දැඩි ආසාව හා දෝමනස කියන පටිගය තරහව මේව ඇති වෙනවා. තරහව වෛරය කේන්තිය දැඩි ආසා කාමයේ රතිය පලි ගැනීම මේ වගේ අපි ඔක්කොම ගමු මේ විදිහට කෙලස් නම් පින්වත් 1500කට ආසන්න කතාවක් කියනවා. අපිට දැනෙන දේවල් නිතර කතා වෙන මේව දැනෙනව නම් ආතාපිනෝ අන්න ඒ කෙලස් තවන වීරයෙන් සතර හතිපට්ඨානයේ පුරුදු කරලද සිහිය පවත්වාගෙන ඒ කෙලස් තවන වීරයෙන් අපි කටයුතු කරනවද ආතාපිනෝ පහිතත්තා නිවන් මගට අරමුණු කරන සිත සිහිය පිහිටුවාගෙනද වාසය කරන හේතුව මොනතරම් කොහොම සතුටින් තමයි ජීවත් වෙන්න ඕන විග්‍රහ කළ ආකාරයෙන්. නමුත් මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් ඕනම මොහොතක සියල්ල අවසන් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා සසරගත දුකෙන් නිදහස් වෙන සිහිය පවත්වන්න ඕනේ. පහිතත්තා කියවන ලෝකෝත්තර මගට යොමු වෙන සිත සිහිය පවත්වාගෙන ජීවත් වන්නේ කියන ප්‍රශ්නයට අපි උත්තරය හදන්න ඕනේ. අද දේශනාවේ සාකච්ඡා වේලාවේ අවසන් මේ චූලගෝසිංහ සූත්‍ර දේශනාවේ ඉතුරු කොටස අපි ඊළඟ සාකච්ඡාවෙන් ප්‍රශ්න කරන බලාපොරොත්තු වෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊළඟට කොහොමද මේ අප්‍රමාදීව කෙලස් තවන වීරයෙන් යුක්තව නිවන් මගට යොමු කළ සිහියෙන් යුක්තව ජීවිතය පවත්වනවා කියලා උන්වහන්සේ උත්තර දුන්නා. ඒ කොහොමද කියන දහම් කතාව අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙමින් අද ශ්‍රවණය කළ පින්වත් පිරිසටත් ඊළඟ සාකච්ඡාව සුපසංජීවිතයේ දේශනාව ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් හැම දිනාටම මේ උතුම් මෙලව ජීවිතයේ ලෞකික වශයෙන් සියලු සැනසෙල්ල ධර්මානුකූල ජීවිතයක සකස් වෙලා මේ ජීවිතයේම ලෝකෝත්තර ඵල සමාධි උපදවාගෙන හෝ
මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙන්න මේ සාකච්ඡාවත් දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඉදුණු ගෙඩියක් නටුවෙන් ගිලිහි බිමට වැටෙන්නේ යම්සේද එවරති ජීවිතයේ කෙලවර මරණය සිදුවන්නට පුළුවන්. ඒ වගේම මැටියෙන් කළ බදුන් බිදී යන්නේ යම්සේද ඒ ආකාරයෙන් එක් ක්ෂණයකින් ජීවිතයේ කෙලවර මරණය සිදුවෙන බව මේ ගතවන කාල වකවානුව තුළ ඔබත් මමත් මනාවට වටහාගෙන තියෙනවා. එනිසාවෙන් මේ ගත කරන ජීවිතය මේ ගත කරන අවසාන නිමේෂය වෙන්නට ඉඩ හසර තියෙනවා. එනිසාවෙන් අපි හැමදෙනාම ගතවන මොහොතක් පාසා උත්සාහවන්ත වෙන්න ඕනේ මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න, මේ ධර්මය තුළින් ජීවිතය නිවැරදි මඟට ගන්න. අපි යම්කිසි වැරදි වැටහීමක ඉන්නවා නම් ඒ වැරදි වැටහීමෙන් අත් මිදලා මේ ජීවිතයේ කෙලවර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න. ඒ වෙනුවෙන් අද සුපසංජීවිතයේ වැඩසටහන සුපින්වත් ඔබට මේ ගත කරන ජීවිතය සාර්ථකමත්ව ගත කරන්නට අත්වලක් වුණායයි අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද දවසේදී අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ චූල ගෝසිංහ සූත්‍ර දේශනාව මාතෘකා කරගෙන අනුරුද්ධ නන්දිය කිම්බිල මහරහතන් උතුමන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමගින් සිදු කළ ඒ සාකච්ඡාව විස්තර කරන චූල ගෝසිංහ සූත්‍රය මාතෘකා කරගෙන අද දවසේදී සුපසංජීවිතයේ වැඩසටහන බෞද්ධ ආරූපවාහිනිය ඔස්සේ පින්වත් ඔබ නරඹන්නට ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඉතින් අපි විශ්වාස කරනවා සුපින්වත් ඔබ අද සාකච්ඡාව ශ්‍රවණය කරලා මේ සාකච්ඡාවෙන් ලබාගත්තා වූ සියලුම ධර්ම කාරණාවන් සුපින්වත් ඔබේ ජීවිතයත් ධර්මයෙන් ආලෝකමත් කරගන්නට උපකාර කරගත්තය කියලා. ස්වාමින් වහන්සේ අද දවසේදී දේශනාව වෙනුවෙන් පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දී කටයුතු කළා චීනයේ පදිංචි නදීරා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්සේට තාමත්ම ගෞරවයෙන් ඒ නදීරා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිසගේ අරමුණු පරමාර්ථ සිහිපත් කරමින් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට. සදහවත් පින්වත්නි, චීනයේ පදිංචි නදීරා පෙරේරා මහත්මියයි මේ පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කළේ ශාසනයට ලැබි ඊටාම දැහැමි ජීවිතයක් ගත කරන පින්වත් වූ දියණියකුයි නදීරා පෙරේරා මහත්මියන් පවුලේ පින්තුන්ලා බලාපොරොත්තු වෙනවා මියගිය වසර 2කට පෙර තමන් අතරින් වියෝපත් වූ රෙජිනෝල් ඩඩ්ලි සාලිය දුනිවිල මහත්මයාණන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඒ වගේම නදීරා පෙරේරා මහත්මියගේ පවුලේ සියලුම මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් පතනවා නදීරා පෙරේරා මහත්මියගේ තලංගම් පදිංචි දෙමව්පියන් වන මල්ලිකා අබේරත්න මෑණියන්ට හා පී.ඒ. නන්දලාල් මහතාටත් මේ සිද්ධ කළා වූ මහා පුණ්‍යාභි සංස්කාර ධර්මයෝ එකසේ අනුමෝදන් වී ආයුර්ණ සපල් ප්‍රඥා වර්ධනය වී සපසහිත වූ ප්‍රතිපදාවෙන් පහසුම කෙටිම ආකාරයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවායි පින්වත් දියණිය සාදු සාදුයි ප්‍රාර්ථනා කරනවා. එමෙන්න මෙම මහා පුණ්‍ය කර්මයට සම්බන්ධ වූ සැමටද වචනයෙන් ශ්‍රමයෙන් ධනයෙන් කාලයෙන් දායක වූ හැමතෙද මේ පින අනුමෝදන් වී නිවන් දොරටු විවර වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දේශනා සිදු කළ අපටත් දියණිය නදීරා පෙරේරා මහත්මියන් සෙත් ප්‍රාර්ථනා කරනවා. අප ඇතුළු සියලුම මහා සංඝ රත්නයට හා බෞද්ධ නාලිකාවේ අපේ පින්වත් සභාපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ සදීප පුතා ඇතුළු සියලු දෙනාටම ලෝවාසී රටවාසී ලෝවාසී සියලු දෙනාටම මේ පින් බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායස සහ උතුම් ධර්මාභෝධයෙන් වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දනංගී සචී දුවගේ හා චනේදී නිසී දුවගේ සසර වසනාතුරු සියලු සම්‍යක් ප්‍රාර්ථනා සුවසේ ඉටු වීමටත් රැකී ආරක්ෂා ආදී ලෞකික කටයුතු සාර්ථක වීම පිණිසත් නිරෝගී සුව පිණිසත් කලන මිතුරු ඇසුර පමණ ලැබීමටත් අසත්පුරුෂ ඇසුරක් නොවීමටත් තව තවත් මෙවන් දුලබ කුසල් සුවසේ පහසුවීම කිරීම පිණිසත් සුවසේ වහවහ නිවන් අවබෝධයේ පිණිසත් හේතු වාසනාම වේවායි චීනයේ පදිංචි අපින්වත් නදීරා පෙරේරා මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියගේ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ට සිද්ධ වේවායි අදිෂ්ඨාන කරමින් මියගිය ඥාතීන්ට හා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අදත් බෞද්ධ රූපවාහිනී නාලිකාව සුපින්වත් ඔබේ හිත සුව පිණිස සංනිවේදනය කරන සුපසන් ජීවිතයේ වැඩසටහන මෙලෙසින් නිමාවට පත් කරන්නට සූදානම් වන්නේ. අදත් ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත්සිත පෙරදැරිව අපගේ මැදිරි පරිසරයට වැඩම කරමින් ඔබ අප හැමදෙනාගේම සිත් සතන් ධර්මයෙන් සුපෝෂණය කරන්නට යෙදුන බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය සැලසේවා. පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවී සැනසී පෙමෙන වැඩවදාළ අජර ඌද අමර ඌද නිර්වාණ සම්පත්තිය පිණිසම මේ ධර්ම දේශනාමය කුසලානිසංසයන් එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය සමග ඒකාත්මිකව සුපසන් ජීවිතයේ වැඩසටහන නරඹන්නට යෙදුන පින්වත් ඔබ හැමදෙනාටමත් සියලු යහපත සිත ශාන්තිය මෝදා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අදට සුපසන් ජීවිතයේ වැඩසටහන නිමාවට පත් කරන්නේ යලිත් ලබන සතියේ ඔබ හමුවන බලාපොරොත්තුවෙන්. ඔබ හැමදෙනාටම නිරෝගීමත් අනාගතයක් උදා වේවා. තෙරුවන් සරණයි.